භාවනාව ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් අපි නිකන් කෙනෙක්ට දල වශයෙන් සරලව හිත එකතැන් කරගන්න කියලා එහෙම කරන්නත් පුළුවන් යම් කෙනෙක්ට. තවත් කෙනෙක්ට ඒ කියන්නේ යම් හිතේ තියෙන යම් අවස්ථාවක් යම් ස්ටේජ් එකක් දක්වාපත් වෙන්න එහෙම භාවනා කරන්නත් පුළුවන්. තවත් කෙනෙක්ට කියන්නේ ධ්‍යානයක් වගේ දෙයක් පවත්වන්න අන්න එහෙම භාවනා කරන්නත් පුළුවන්. උතනදී සාමාන්‍යයෙන් අපි මේ ටිකක් ගැඹුරින් බැලුවොත් ඇත්තටම ඕක අපිට කරදරයි. ඒ කියන්නේ මොනවද එක භාවනා වාරයකදී එක භාවනාවක් විතරක් සිදු කිරීම වඩා උචිතයි. එක පාතාවක් වාඩි වුණාට පස්සේ. මොකද අපිට තව එකකට ස්විච් වෙන්න හිතනවා කියන්නේ ගොඩක් දුරට ඒ කියන්නේ අපි අර භාවනා කලින් කරන භාවනාව තුළ අපේ හිතේ තියෙන අපේ හිත එක läග ගන්න හිත එක වැස ගන්න තියෙන ස්වභාවය අඩුයි කියන එකනේ. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් හිතේ අනිත් එකටත් යන්න බුදුරජාණන්සේ දක්වනවානේ භාවනා ක්‍රම ಜಾති තුනක් එකක් සමත පුබ්බංගම විපස්සනා පුබ්බංගම සමත යෝගානන්ද කියලා. එතකොට සමත පුබ්බංගම විපස්සනා වලදී සිද්ධ කෙරෙන්නේ සාමාන්‍යයෙන් මේ ඒ කියන්නේ විපස්සනාවක් කියවම ධර්මය දර්ශනය හරියට තේරුම් ගන්න බැරි කෙනෙක්ට ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් බණ අහලා ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය සිද්ධ කරගන්න තරම් දල වශයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධය වෙන වෙනම මේ මොහොතේ තේරුම් අරගෙන ඒක මෙතනම අනිත්‍ය වෙලා යන දෙයක් කියලා තරම්වත් තේරුම් ගන්න බැරි කෙනෙක්ට වඩාත් උචිතයි. අර වගේ මේ මොනවාද ඒ කියන්නේ මුලින්ම ධානයක් උපදවලා ඒ ධානයෙන් බැස්සට පස්සේ ඒ ධානය තුල තිබ්බ පංචස්කන්ධයේ හරියට තේරුම් අරගෙන ඒක අර ධාන නිසේ සූත්‍රය කියනවා වගේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ යන ආදි වශයෙන් මේ විපස්සනා කරන එක. ඒතකොට ඒක එක ක්‍රමයක්. ඊළඟට දෙක විපස්සනා පුබ්බංගම සමතවලදී ගොඩක් දුරට යන්නේ සාමාන්‍යයෙන් විපස්සනාව ගැන කතා කරද්දී ආකාර තුනක ආකාර කීපයක් දැක්වෙනවා. එක්කෝ වැඩිපුරම ධර්මයේ සූත්‍රවල අපිට හම්බෙන්නේ අර පංචස්කන්ධය අසුරු කරගෙන කරන විපස්සනාව. ඊළඟට සලආයතන අසුරු කරගෙන විපස්සනාව හම්බෙනවා. තව ගොඩක් ගැඹුරු විදියට මහා නිදාන චූල මහා අතිපාදුපමා ආදී සූත්‍රවල හම්බෙනවා නාම රූප පරියායෙන් කරන විපස්සනාව. තවත් පැත්තකින් අපිට පුළුවන් ওই ධාතු 36ක් විදියට ඒ වගේ විපස්සනා කරන්න. එතකොට ඔය ආකාරයකට කියන්නේ විපස්සනා කරලා ඒ තියුණු අවබෝධය තුලින් තවත් කෙනෙක්ට පුළුවන් වෙනවා හිත සමාධිමත් කරගන්න. කියන්නේ ඒ අවබෝධයෙන් හින්දා හිතට සිතුවිලි ගන්න එක නවතින්න පටන් ගන්නවා. හිත නිදිමත ගතිය නැති වෙන්න පටන් ගන්නවා. එතකොට අනේක ඔස්සේ තව කෙනෙක්ට පුළුවන් ඒක ඊට පස්සේ ස්විච් කරන්න මේ කියන්නේ සමත භාවනාවක් පැත්තට. එතකොට කියන්නේ ඒක ඔස්සේ හිතේ ඒකාග්‍රතාවයක විපස්සනා සමාධියක් විදිහට එක්ක සමත සමාධියක් විදිහට ඊට පස්සේ රැඳිලා ඉන්න පුළුවන් ගතියක් ඇති වෙනවා. එක භාවනා ආසනයකදී එක භාවනාවක් විතරක් සිද්ධ කරන්න කියලා. ආයෙ නැගිටට පස්සේ කමන්නේ තව එකක් කළාට. අර එක භාවනා ආසනයකදී දෙකකට යන්න එපා කියලා කියන හැදුවේ. යෝගානන්ද විදියට හම්බෙන්නේ සමත විපස්සනා දෙකම එකට වැඩෙන විදියට මට නම් හම්බෙලා තියෙන්නේ සූත්‍ර පිටකේ හැමම බුදුරජාණන්සේ නම් කරලා තියෙන්නේ ඔය කියන්නේ සලආයතන භාවනාවයි 16 ආකාර ආනාපාන සතියයි. එතකොට දැන් මම සාමාන්‍යයෙන් යෝජනා කරන්නේ කෙනෙක්ට විපස්සනා පුබ්බංගම සමත කියන ක්‍රමය හොඳයි කියලා. හේතුව යම් කෙනෙක්ට ප්‍රඥාව තියෙනවා නම් ධර්මයේ වටහා ගන්න එයාට ඒ අවබෝධය හේතු කරගෙන සමතය දියුණු කරන්න ලේසි. දැන් මම මෙහාට වැඩි ඇත්තටම දැන් මම මියන්මාර් වලට වැඩි කියන්නේ සමත භාවනාව ගැන අත්දැකීමක් ලබන්නේ මොකද මෙහි ඔය සම්පූර්ණ ඔය විසුද්ධි මාර්ගයේ තියෙන හැම භාවනාවක්ම කරවනවා. ඉතින් කියන්නේ ධ්‍යාන අෂ්ට සමාපatti සියල්ල ඉවර කරවනවා. ඉතින් මෙහි මම දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා අවුරුදු 2 වැඩ ඉන්නවා ඒ කියන්නේ ආනාපාන සතියේ ධ්‍යානයක් උපදවා ගන්න බෑ. ඒ කියන්නේ හරි අමාරුයි. හැබැයි යම් කෙනෙක්ට අර විපස්සනාවේ අවබෝධයක් තිබිලා ඒ කියන්නේ දැන් විපස්සනාවෙන් හිත මේ මොහොතේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන හිත පංචස්කන්ධයෙන් යම් ආකාරයකට උපාදානය නිදහස් කරගත්තු තැන අන්න එහෙම නිදහස් කරගෙන සමතයක් වඩන්න යද්දී ඒක පුදුම ගමන බොහොම සාර්ථකව ඒ සමත පැත්ත ඉවර කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ හරහා මගේ අත්දැකීමෙන් මම වැඩිපුර යෝජනා කරන්න කැමති මේ විපස්සනා පුබ්බංගම සමත කියන ක්‍රමය. ඉතින් එතනදී ඔය පළවෙනි දේ ඔය බුද්ධානුස්සතිය ගැන කතා කරද්දී බුද්ධානුස්සතියේදී අපිට විපස්සනාවකට හරවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් විපස්සනාවක් කියලා කියන්නේ හැමතිස්සෙම පළවෙනි කාරණාව ඒක තුල අපිට අනිවාර්යයෙන්ම මේ ඒ කියන්නේ හිත විපස්සනාවක් කියලා කියන්නේ මොකුත් හිතා ඉදීමක් වෙන්න විදියක් නැහැ. මොන හරි හිතුවත් ඒකේ අවසානයේ වෙන්න ඕනේ කොහෙන් හරි ඒක සැබෑ දෙන්න ඕනේ.
ඒ කියන්නේ හිතේ තියෙන සකස් කිරීම වල සංසිඳියාමකට. ඒ කියන්නේ හිත සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ හිස් වෙන ගතියකට. හිත සම්පූර්ණ නිදහස් වෙන ස්වභාවයක්. එහෙම නැතුව අර භෞතික විද්‍යාඥයෝ වගේ විශ්ලේෂණය කර කර ඉන්නවා නම් ඒක ඒ කියන්නේ ගැඹුරුම විපස්සනාවක් නොවේ ගොඩක් දුරට. එතකොට දැන් බුද්ධානුස්සතිය වගේ දෙයක් ගත්තොත් අපිට ඕනම භාවනාවක් විපස්සනාවට හරවන්න තියෙන්නේ ඒ කියන්නේ එක්ක පංචස්කන්ධ පරියායේ එක්ක නාම රූප විදියට එක්ක සලආයතන විදියට එක්ක ඒ ධාතු විදියට. ධාතු කිවි ධාතු හතර නෙමෙයි අර ධාතු 36ක් විදියට කියන්නේ ස්වාමීන් වහන්සේලා දන්නේ නැති අර චක්කු ධාතු මොනද්ද රූප ධාතු චක්කු විඤ්ඤාණ ධාතු චක්කු සම්පස්ස ධාතු චක්කු සම්පස්සජා වේදනා ඒ වගේම තණ්හා කියලා. ඒකට 6 වරක් 36යි. ওই විදිහට ඕකේදී දැන් අපි හිතමු පංචස්කන්ධ ගත්තා කියලා. දැන් මෙතනදී අපිට පුළුවන් දැන් පළවෙනිට දක්වනම් දැන් බුද්ධානුස්සතියෙම අපි නාම රූප පරියායෙන් විපස්සනා කරනවා. නම් මේ විදිහට විපස්සනා කරන්න පුළුවන්. බුද්ධානුස්සතියේ මුලින්ම එක වතාවක් වඩාගෙන යනවා. දෙවෙනි වතාව වඩාගෙන යද්දී බුද්ධෝ කියලා අරගෙන මුලින්ම මොනවාද අරහං කියලා ගත්ත ඒ කියන්නේ යම් අදහසක් තියනවාද ඒ සිතුවිල්ල සම්මා සම්බුද්ධෝ කියලා කියද්දී ඒ සිතුවිල්ල හිමම නිරුද්ධ වෙලා ගිහිල්ලා අතීතයට. එතකොට සම්බුද්ධෝ කියලා මේ මොනවාද විචාචරණ සම්පන්නෝ කියද්දී සම්බුද්ධෝ කියව එක හිමම නිරුද්ධ වෙලා ගිහිල්ලා. ඕක එක විදියකට රූප ධර්මතාවයක් විදියට බලන් ගියා නම් දෙවෙනි වතාවේ අපිට ආයෙ පුළුවන් වෙනවා බුද්ධ කියන්නේ අරහං කියන එක නැති වෙද්දී ඒ කියන්නේ අරහං කියලා සම්මා සම්බුද්ධෝ කියද්දී අරහං කියන ඒ වචනේ සහ සිතුවිල්ල නිරුද්ධ වෙනවත් එක්කම ඒක දැනුණු බව. ඒකේ මේ නම් කරගත්තු ස්වභාවයත් එතනම නිරුද්ධ වෙලා යනවා දකින්න පුළුවන්. එතනදී ඒක සිතුවිල්ලත්. ඒක දැන් උදාහරණයකට නාම රූප පරියායෙන් කියොත් අපිට නිවනට හිතපත් කරගන්න පුළුවන් ඉන්නේ පළවෙනි දේ තේරුම් ගන්න ඕනේ බාහිර ඒ කියන්නේ භෞතික ස්වභාවයේ තියෙන මේ අපිට භෞතික ස්වභාවය අපිට අරමුණු වීමේ අනිත්‍ය භාව දෙවෙනි එක නම් කරගැනීමේ අනිත්‍ය භාවය. එතකොට තුන තමයි මේ දෙකම අනිත්‍ය බල බැලුවට පස්සේ යම් අවස්ථාවක හිතට උද්ගත වෙනවා විපස්සනා සමාධිය. හැබැයි එතනදිත් අහුවෙලා තියෙනවා අපේ හිත ඒ කියන්නේ දැනෙන බවට. ඒ කියන්නේ විඥානේ මඤ්ඤණා කරගෙන ඉන්නවා මට දැනෙනවා කියලා. ඒ විපස්සනා සමාධිය තුල. අන්න ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට මෙනෙහි කරද්දී තමයි හිත ඒකිනුත් නිදහස් වෙලා සබ්බ සංඛාර සමතයක් දක්වාපත් වෙන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් ඒක සමහරක් විට පළවෙනිට මාර්ගඵල අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක මම දැන් කියන්නේ යෝජනා දෙකක් කරන්නම් ඔබ වහන්සේට එකක් නාම රූප පරියාය අනිත් එක පංචස්කන්ධ පරියායෙන් ඔක විපස්සනා කරන විදිය බුද්ධානුස්සතියම මේ විදියයි එකක් ඔය මුලින්ම ඊට පස්සේ දෙතුන් වතාවක් කොහොම සාමාන්‍ය විදිහට කරන් ආවට පස්සේ අපිට පුළුවන් දැන් විපස්සනාව ආරම්භ කරන්න ඒ කියන්නේ අරහං දැන් දිගටම අරහං සම්මා සම්බුද්ධෝ කියන එකම යනවා හැබැයි දැන් මෙතනදී තව වැඩක් තියෙනවා කරන්න ඒ තමයි අරහං කියලා සම්මා සම්බුද්ධෝ කියලා කියද්දී අරහං කියලා ගත්තු ඒ අරමුණත් හිතින් නැති වෙලා ගිහිල්ලා නිරුද්ධ වෙලා ගිහිල්ලා අරහං කියන අරමුණ හිතට ෆීල් වෙච්ච ගතිය හිතට දැනුණු ගතිය තේරුම් ගත්තු ස්වභාවයත් එහෙමම නිරුද්ධ වෙලා ගිහිල්ලා. එතකොට මෙන්න මේ දෙක ගැන අවධානය තියන්න කියලා කිව්වේ නාම රූප පරියායෙන් විපස්සනා කරනවා නම්. ඒකෙදි මුලින්ම පුළුවන් අපිට ඒ කියන්නේ අරමුණ කියන එක විතරක් නිරෝධය දකින්න. මුලින්ම පුළුවන් ඔන්න අරහං කියලා සම්මා සම්බුද්ධෝ කියද්දී අරහං කියලා කිව්ව අරමුණ සම්පූර්ණයෙන්ම හිතින් ගැලවිලා ගිය ආකාරයට අවධානය තියනවා. ඊපස්සේ සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ කියලා කියද්දී සම්මා සම්බුද්ධෝ කියන අරමුණ සම්පූර්ණයෙන් හිතින් ගැලවිලා ගිය ආකාරයට හිත තියෙනවා. එතන සුගතෝ කියලා කියද්දී විචාචරණ සම්පන්නෝ කියව ගුණය නිරුද්ධ වෙලා ගිය ආකාරයට හිත තියෙනවා. ওই විදිහට ආරෝහණ අවරෝහණ දෙක වතාවක් කරන් යනවා. ඊට පස්සේ නැවත අපිට පුළුවන් අරහං සම්මා සම්බුද්ධෝ කියද්දී අරහං කියලා ගත්තු අරමුණක් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒක දැකපු ඒක තේරුම් ගත්තු සිතුවිල්ලක් නිරුද්ධ වෙලා ගිහිල්ලා කියලා දෙකම දකින්න. ඒක දැනුණු බවයි ඒකයි දෙකම නැති වෙලා ගිහිල්ලා කියලා. ඔය විදිහට ඔය දෙක කරගෙන ගිහිල්ලා අවසානයේ මොනවාද ආරෝහණ අවරෝහණ දෙපැත්තම බලන් ගිහිල්ලා හිත මැදට ගත්තු තැන. ඒක ඊට පස්සේ හිතින්ම හිත දිහා බලන් ඉන්න පටන් ගත්තොත් ඕක නවත්තලා විතර දීර්ඝව කරන් ගිහිල්ලා මොකද ටිකක් දීර්ඝවම කරන් යද්දී අවස්ථාවක් එනවා තව දුරටත් Tamanට අරහං සම්මා සම්බුද්ධෝ කියලා අරමුණ හිතට නගා ගන්න බෑ. අමාරුයි. ඒ කියන්නේ හිතට අරමුණක් ගන්න හිතෙන්නේ නැහැ. හිත නිකන් හිස් වෙන ගතියක් වගේ. අන්න එතකොට හිතින් හිත දිහා බලන් ඉන්න පුළුවන්. අන්න එතනදී ගොඩක් දුරට අනිමිත්ත හෝ ශුන්‍යත හෝ අපනිහිත කියන සමාධි වර්ගයකට හිතපත් වෙන්න පටන් ගන්නවා. එතකොට Tamanට තේරෙනවා නිකන් එක්කෝ හරි හිස් බවක් එක්කෝ කිසිම නිමිත්තක් හිතට ගන්න බෑ. අන්න ඔය වගේ ගතියක් තේරෙද්දී එතනත් හිත මඤ්ඤණා වෙලා තියෙනවා මේ
හිස් බවයි හිස් බවක් කියලා එකක් තියෙනවා ඒක මට දැනෙනවා කියලා. ඒක තුලත් අපිට පුළුවන් මේකත් අනිත්‍ය අනාත්මයි කියලා මේ හිස් බව කියන එකත් මොහොතකින් අනිත්‍ය වෙලා යනවා. දැන් මම මේක මම කියලා ඇල්ලුවට මොහොතකින් අනිත්‍ය වෙලා යනවා නම් මමයක් නැති වෙනවා එතකොට කියලා මේක අනිත්‍ය අනාත්ම බව නිකන් හිතට ඉගි කරන්න විතරයි තියෙන්නේ. ඒත් එක්කම තමයි තේරෙනවා අර හිස් බව කියන එක පලාගෙන හිත ඒක තවත් ගැඹුරට කිදා බහිනවා වගේ අත්දැකීමක්. ඒ අත්දැකීම සමහරක් විට තප්පර 5ක් 6ක් වෙන්න පුළුවන් විනාඩියක් වෙන්නත් පුළුවන් සමහරෙක්ට. කියන්නේ බොහොම ගැඹුරු ඒ කියන්නේ මුළු ඇගම නිකන් ගල් වෙලා ගිහිල්ලා නිකන් ඔළුවටින් ගලක් තිබ්බා වගේ සම්පූර්ණයෙන් ප්‍රබල සමාධි වර්ගයකට ප්‍රබල සමාධියකට වගේ දෙයකට සම්පූර්ණ නිකන් එක හඳුන්වන නිකන් ට්‍රාන්සිෂන් එකක් වගේ නිකන් එකපාර නිකන් වෙනස් වීමක් වගේ දෙයක් විශේෂ අත්දැකීමක් අත්දකින්න පුළුවන් වෙනවා ඔය විපස්සනා සමාධියකුත් විපස්සනා ඒ කියන්නේ හරියට විපස්සනා වුණොත්. ඕක තමයි නාම රූප පරියාය. අපිට ඕක පංචස්කන්ධ විදිහටත් විපස්සනා කරන්න පුළුවන් මේ විදිහට. දැන් පළවෙනියට බලන් ගියා රූපස්කන්ධ නිරෝධයේ විදිහට අරහං සම්මා සම්බුද්ධෝ කියද්දි මේ මොනවාද ඒ ගතු අරමුණ නිරුද්ධ වෙවි යන එක. දෙවෙනියට බලන්න පුළුවන් අපිට අරහං කියලා සම්මා සම්බුද්ධෝ කියද්දි අරහං කියන අරමුණ අපිට ෆීල් වෙච්ච ගතියක් තිබ්බ නිකන් වේදනාවක් තිබ්බ අරහං කියද්දි. සැප දුක් රහිත වේදනාවක් වෙන්න පුළුවන් සැප වේදනාවක් වෙන්නත් පුළුවන්. එතකොට ඒ වේදනාවත් එතනම නිරුද්ධ වෙලා යන දෙවෙනි වටේ බලන් යනවා. ඊට තුන්වෙනි වටේ සංඥාව නිරුද්ධ වෙනවා බලන් යන්න පුළුවන්. ඒ කියන්නේ අරහං කියලා සම්මා සම්බුද්ධෝ කියද්දි අරහං කියලා හඳුනා ගැනීම නිරුද්ධ වෙලා ගියා කියලා. හතරවෙනි වටේ නැවත මොනවාද අරහං කියලා ගත්ත තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීම සංස්කාර එහෙම නිරුද්ධ වෙලා ගියා කියලා බලන්න පුළුවන්. පස්වෙනි අවස්ථාවේදී පුළුවන් අරහං කියලා සම්මා සම්බුද්ධෝ කියද්දි අරහං කියලා ඇතිවෙච්ච සියුම් දැනෙන බවක් තිබ්බා. ඒ දැනෙන බව නිරුද්ධ වෙලා ගියා කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ පංචස්කන්ධ වෙන වෙන පහ තේරුම් අරගෙන මම කියන්නේ හිත දිගින් දිගටම භවනාව කරන් යද්දි තවදුරටත් අරහං කියලාවත් සම්මා සම්බුද්ධෝ කියලාවත් හිතට අරමුණ නගා ගන්න බැරුව යනවා. ඒ කියන්නේ තවදුරටත් හිතට අරමුණක් එන්නේ නැති ඒ කියන්නේ අරමුණ ගන්න අමාරු වෙනවා. අමාරු වෙදී තමයි පුළුවන් හිතින් හිත දිහා බලන් ඉන්න. එතකොට හිත තමන්ට තේරෙනවා නිකන් හිත කිදා බහිනවා වගේ. ගොඩක් දුරට කිදා බහින විපස්සනා සමාධියකට. ඉතින් මම හිතනවා තේරුණා කියලා. මුලින් ඉඳන් අගටත් අගේ ඉඳන් මුලටත් යනකොට අර එකින් එකට නිදහස් කියන්නේ අරහන් කියන ගුණේ ඉඳන් ඊළඟට සම්මා සම්බුද්ධ කියන ගුණයට යනකොට එතනින් අර ඉවර වෙන නැත්තම් නිදහස් වෙන ගතිය තමයි මෙනෙහි කරන්න තියෙන්නේ නේද සර්? එහෙමයි. ඒකේ මුලින්ම නිරෝධය බලන්න දැන් නාම රූප පරියායක ලේසි නම් මුලින්ම බලන්න පුළුවන්. ඒකේ මේ අරමුණ නිරුද්ධ වෙලා යන විදිය. ඊට පස්සේ දෙවෙනි වටේ ඉඳලා බලන්න පුළුවන් අරමුණ නිරුද්ධ වෙලා යනවත් එක්කම ඒක තේරුම් ගත්තු ගතියත් නිරුද්ධ වෙලා යන ගතිය. ඒක තේරුම් ගත්තු ස්වභාවයත් ඒක දැනගත්තු හිතත් ඔය විදිහට දෙකම එකට අල්ලලා කරගෙන යන අවස්ථාවකදී සමහරක් විට තවදුරටත් තමයි තේරෙන්න පටන් ගන්නවා අරමුණක් හිතට නගා ගන්න අමාරුයි කියලා. ආයේ විඥාචන සම්පන්නෝ කියලාත් සුගතෝ කියලාත් කොච්චර කිව්වත් නිකන් අර බුදුරජාණන් වහන්සේගේ ගුණය ඔලුවට එන්නේ නැහැ. ඒ කියන්නේ සුගතෝ කියලා හිත නතු කරන එක හිතට මහ බරක් වගේ දැනෙන්න පටන් ගන්නවා. අනේ එතකොට පුළුවන් හිතින් හිත දිහා බලන් ඉන්න. එතකොට තේරෙනවා හිත නිකන් කිදා බහිනවා වගේ. ඒ කිදා බහින බැහිම ඒ අවදී ටිකක් ඉන්න පුළුවන්. දැන් මුල්ම අවස්ථාවවල විනාඩි 5ක් 6ක් හරි ඉන්න පුළුවන්. හරි ලොකු සැහැල්ලුවක් දැනෙන්න පටන් ගන්නවා. දැන් මේ ඒ දේ කරගෙන යනකොට දැන් බාහිරින් එන ශබ්ද එහෙම આવොත් කොයි විදිහටද මේක කරන්නේ? දැන් බුද්ධහන සුතියේ නම් අපේ අවධානය තියෙන්නේ වෙන මොකකටවත් අවධානය දෙන්න එපා. එතකොට අපි සාමාන්‍යයෙන් විපස්සනාවක් කරනවා නම් කියන්නේ එහෙම භාවනාවක් අසුරු කරගන්න නැතුව මේ මොහොතට අවදිමත් වෙලා අවධානයට ලක් වෙන දේවල් විපස්සනා කරනවා නම් ශබ්ද විපස්සනා කරලා කමක් නැහැ. හැබැයි තමන්ගේ විශේෂයෙන් අවධානය කැඩිලා සද්දෙට යන්නේ නැත්තම් ඒකට අවධානය තියන්න එපා. ඒකට අරමුණු කරගන්න යන්න එපා. ඒ මේ බුද්ධාන ස්මෘතිය දිගටම ඒක තුළම තමයි ඉන්න ඕනේ. අනිත් කිසිම શબ્දයක් ගැන ඒව මොනවද කිසි දෙයක් ඒක බුද්ධානුස්සති භාවනාව නම් වඩන්නේ ඒකෙදි කරන්න එපා. මං කිව්වේ අර එක භාවනා ආසනයකට වාඩි වුණොත් ඒ භාවනාව හැර වෙන භාවනාවක් ඒ භාවනා ආසනෙදි සිද්ධ කරන්න එපා කියලා. නැගිටලා ඉවර වෙලා ආයෙ වාඩි වෙද්දී මොන දෙයක් ආයෙ කරන්න. ඒ විදිහට සවනසේ ඔය කියපු භාවනාවල ටික ඒ විදිහට විවිධාකාර අවස්ථාවලදී එක දවසක් තුළදී වෙන වෙනම කරාට කමක් නැද්ද? ඔව් කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔය බුදුරණසේ තව එක සූත්‍රයක දක්වලා තියෙනවා මේ එක භාවනාවකින් දියුණුවක් ලබන්න ඕන නම් එකම භාවනාව දවසට 3 වතාවක්වත් කරන්න ඕනයි කියලා.
නැත්තම් ඒක අර මනුස්සයෙක් ඉන්න අය එයා උදේට කඩේ අරිනවා දවල්ට අරින්නේ රැට අරිනවා සමහර විට උදේට අරින්නේ දවල්ට රැට අරිනවා එහෙම වුණාම එයාගේ දියුණුවක් නැහැ ඒ වගේම මහණෙනි මේ මොනවාද දවසට 3 වතාවක් උදේ හවස රාත්‍රියේ භාවනාව එකම භාවනාවක් කරනවා නම් ඒක සිද්ධ කරගෙන එහෙම කරොත් ඒකේ දියුණුවක් දක්ක ගන්න පුළුවන් නැත්තම් දියුණුවක් දක්ක ගන්න බැහැ කියලා කියලා තියෙනවා එහෙම තමයි සත්‍යකට අර දැන් සතියක් වගේ එක දිගට ඒ විදිහට කරලි වෙරලා එහෙම කඩන එක හොඳද නැත්නම් එහෙම නැත්නම් දිගටම මේ විදිහට එකම භාවනාව ටික කාලයක් යනකොට ඒක ටික කාලයක් යනකොට එකක් තෝරගන්න අනිත් ඒවත් අතරින් පතර කරන්න එකකට මූලිකත්වය දෙමු ඒක වඩා උචිත වෙයි වඩාත් හිත පහදින භාවනාවට මූලිකත්වය දීලා අනිත් ඒවා ආසාවට එහෙම මෙහෙම කරන්න දැන් සතර කමඨහන් සාමාන්‍යයෙන් දෙන්නේ මුලින්ම හිත පිරිසුදු කරගන්නනේ මූලික මට්ටම. දැන් ඊට පස්සේ දැන් එතකොට ස්වාමීන් වහන්සේ පටන් ගන්නේ බුද්ධානුස්සතිය තෝර ගන්නවා නම් ඒක ස්වාමීන් වහන්සේගේ මූලික කර්මස්ථානයේ විදියට. එතකොට ඒකම කරන්න පුළුවන්. දැන් මේ අසුබේ වගේ දෙයක් වඩනකොට ස්වාමීන් වහන්සේ එතන කොහොමද? අසුබේත් පුළුවන් මොනවාද? ඒ කියන්නේ දැන් නවසීවතික විදියට හෝ එහෙම නැත්නම් මේ දෙතිස්කුණුප විදියට නම් බලන්නේ ඔය ක්‍රමයට මොක අසුබේ විපස්සනා කරන්න පුළුවන්. කේසා කියලා ලෝමා කියද්දි කෙස් කියන අරමුණක් නිරුද්ධ වෙලා ගිහිල්ලා කියලා මුල් ටිකේ බලන්න පුළුවන්. දෙවෙනි රවුමේදී කේසා කියලා ලෝමා කියද්දි කෙස් කියන අරමුණක් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඒක දැකපු ඒක හිතට දැනුණු විදිය. ඒ කියන්නේ ඒක ෆීල් වෙච්ච විදිය. ඒක තේරුම් ගත්තු ස්වභාවය දැනගත්තු හිතක් නිරුද්ධ වෙලා ගිහිල්ලා තියෙන එක බලන්න පුළුවන්. නාම රූප පරියායෙන් විපස්සනා කළොත්. ඊළඟට ආයෙ කැමති නම් පුළුවන් පංචස්කන්ධ පරියායෙන් කරනවා නම් කෙස් කියලා ලොම් කියද්දි කෙස් කියන අරමුණක් නිරුද්ධ වෙලා ගිහිල්ලා ඊළඟට දෙවෙනි වතාවේ පුළුවන් කෙස් කියලා ලොම් කියද්දි ඒක දැනුණු වේදන ඒක කෙස් කියලා ගනිද්දී ඇතිවෙච්ච වේදනාවක් නිරුද්ධ වෙලා ගිය බව දකින්න ආයෙ පුළුවන් සංඥාව නිරුද්ධ වෙලා ගිය ආකාරය ඊළඟ වටේදී දකින්න ඊළඟට වටේදී පුළුවන් කෙස් කියන එක තේරුම් ගත්තු ස්වභාවය ඒක මවාගත්තු විදිය නිරුද්ධ වෙලා ගිය ආකාරය දකින්න සංස්කාර ස්කන්ධය වෙනුවට ඊළඟට විඥාන ස්කන්ධයේදී කෙස් කියන ස්වභාවය දැනුණු විදිය දැන් විඥානයේ සංඥාවේ වෙනස මොකද්ද කියලා අහුවොත් දැන් කියන්නේ රූපයක් එකතු වෙලා රූපයක් වේදනාවක් හඳුනා ගැනීමක් සංස්කරණයක් එකතු වෙච්ච තැනක් කියන්නේ දැනීමක් විඥානයක්. එතකොට විඥානයක් කියන්නේ දැනගත්තු දැනගන්න තියෙන එක්ක සංඥාවක් එක්ක වේදනාවක් එක්ක රූපයක් එක්ක සංස්කරණයක්. එතකොට මේ හතර සමානයි විඥානයකට. විඥානය සමානයි මේ හතරට. ඒක මේ එකම කාරණාව දැනගත්තොත් දැනගන්න තියෙන්නේ රූපස්කන්ධයක් වේදනාස්කන්ධයක් සංඥාස්කන්ධයක් සංස්කාරස්කන්ධයක්. එතකොට මේ ස්කන්ධ හතර කියන්නේම දැනීමක්. මම හිතනවා පැහැදිලි කියලා. ওই විදිහට විඤ්ඤාණය තේරුම් ගත්තා නම් හරි. එහෙමයි. ඒක හැම දැන් උභාන්සලාගේ වැඩ පිළිවෙලේ දැන් ඉදිරියේදී මේ ඒ හතරා මාර්ග වැඩ සටහනේදී මේ ක්‍රමයටම සම්බන්ධ වෙන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒකේ කියන්නේ ඒක ඇත්තටම මට එක්තරා මාත් එක්ක ආරාධනා කරා කියන්නේ ධර්ම දේශනාවක් කරන්න කියලා සතියටවත් මම ඊට පස්සේ කිව්වේ කියන්නේ ධර්ම දේශනාවක් කරලා වැඩක් නැහැ ඒක ඒ කියන්නේ ඕනතරම් ධර්ම දේශනා අහන්න පුළුවන් ඒ කියන්නේ හරියට මේ කියදෙන මිනිසෙක්ට උදව් කරන්නම් කියලා ඒ හින්දායි මෙහෙම දෙයක් පටන් ගත්තේ අපි පෙබරවාරි 5 ඉඳලා බුද්ධානුස්සතිය ඉඳලා පටන් ගන්නවා. දැන් පළවෙනි සතියේ බුද්ධානුස්සතිය ওই විදිහටම නිකන් බුද්ධානුස්සතිය කරලා ඊට පස්සේ මේ මොනවාද ওই විදිහට විපස්සනා කරන්න කියන්නේ රෙකෝඩින් එකක් ප්ලේ වෙනවා. ඒ කියන්නේ ඔක ගයිඩඩ් මෙඩිටේෂන් එකක් විදිහට මාර්ගගතව එක සිද්ධ කරනවා මේ විදිහට මෙනෙහි කරන්න කියලා. එතකොට ඒකේ ආරම්භයකට හොඳ දෙවෙනි සතියේ ධම්මානුස්සතිය තුන්වෙනි සතියේ සංඝානුස්සතියෙන් විපස්සනාවට අන්න ওই විදිහට සිද්ධ කරනවා. ඊට පස්සේ ওই භාවනා ආජාති 25ක් විතර අපි මෙතෙක් සතිය කළා. දැන් ආයේ ටික මුලින්දලා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වහන්සේට බොහොම පින් වහන්සේ කාලෙක මට මේ විදිහට පැහැදිලිව තේරුන්නේ උත්තර කාලේ. ඒකයි මම මේ ක්‍රමයට මේ වහන්සේ අර මුලදී අර පෙන්වුම් කරලා දීලා තිබ්බේ බුද්ධානුස්සති ධම්මානුස්සති එහෙම යන විදිහ ඒ ක්‍රමයට මම යා කරාට මොකද විපස්සනා පැත්තට එන අරවන විදිය ගැන මට ඒ තරම් තේරුමක් තිබුණේ නැහැ. එහෙමයි. වහන්සේ ගොඩාක් තින් මේ මාර්ගෙ පෙන්වලා දුන්නට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මට තියෙනවා එක මේ දැන් බුද්ධානුස්සතියදී නැත්තම් බුදුන් වහන්සේ නිතරම අර
භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිටලා නෑන්ටෙන් දෙන හැමතිස්සෙම තියෙනවා ඒක. එහෙම. ඒක හිතට එනවා ඉක්මනට මම අපි වෙනුවෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේ මෙච්චර අපමාන දුකින්දී කියන එක එනවා හිතට. ඒකට ඇස් දෙකෙන් කඳුළු වේරෙනවා. ඒක ටිකක් ඊට පස්සේ මට ඒ යන භාවනාවයි ඒ වන්දනා කරද්දි ඒක බාධාවක් වෙනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ මම හිතනවා විපස්සනාවට හරවන්න පටන් ගත්තොත් ওই ගතිය මගේ හැරිලේ යාවි කියලා. එහෙමයි ස්වාමීන්. එහෙමයි. එහෙම කරොත් ඒක හරියට අන්තිමට. ඔව් එහෙමයි සර්. තව තියෙන ස්වාමීන් වහන්සේ මේක දැන් ඉස්සර තිබ්බා මට ගොඩක් අයිදලා තමයි. මොකද ආනාපාන සතිය වඩාගෙන යද්දී ස්වාමීන් වහන්සේ එකපාරම මුළු කයම එකට ඉස්සිලා නිකන් එල්ලෙන්න වගේ පටන් ගන්නවා. ඊට පස්සේ බයක් හිතෙනවා. ඊට පස්සේ මම ආයෙ නැවත සිල්පත් වෙනවා. ඒක තියෙනවා ඉඳලා හිටලා සම්බන්ධව. ස්වාමීන් වහන්සේ අවසරයි කොහොමද භාවනාව සිදු කරන්නේ? සාමාන්‍යයෙන් දලවශයෙන්. හුස්ම රැල්ලෙන් තමයි පටන් ගන්නෙ. එහෙමයි. හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවද නැත්නම් හරි තැනක් දිහා බලන්? හුස්ම රැල්ල දිහා ඉන්නවා. එතකොට මේ මටම තේරෙනවා මගේ මේ කය සම්පූර්ණට යනවා වගේ. ඊට පස්සේ ආයක ඒත් එක පැත්තක එක කොනකින් තේරෙනවා වැටි කියන එකක් එනවා සංඥාව. ඊට පස්සේ බයලා හැම නැගිට සමාලරම නැගිටලා ආයෙ සක්මන් කරනවා. එහෙමයි. දැන් ස්වාමීන් වහන්සේ එහෙම ඒ කියන්නේ භාගවත් ස්වාමීන් වහන්සේ ඒක සාමාන්‍යයි. ඒ කියන්නේ මේ හිත සංසිඳෙද්දී නිකන් කියන උඩ යනවා වගේ දැනෙන එක. ඒකට පොඩ්ඩක්වත් අවධානය තියන්න එපා. මේක මගේ භාවනාවට බාධා කරන උපක්ලේශයක්. අර උපක්ලේශ ගැන විස්තර කරද්දී කියනවනේ. ඔය ගොඩක් අධික සැහැල්ලුවත් උපක්ලේශයක්. අධික අවබෝධයක් එනවා වගේ දැනෙනවා නම් ඒකත් උපක්ලේශයක්. අධික ආලෝක සංඥාවක් දැනෙනවා නම් ඒත් උපක්ලේශයක්. අහු වෙන්න එපා එකකට. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපිට මේ මාර්ගේ පාදලා දුන්න ඔබ වහන්සේට චමින්ද මහත්තයාට අනේක වාරයක් පින් සසරින් නිතර වෙන්නේ පින් උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරන සාදු. කොටිම කිව්වොත් 100% අවදිමත් භාවය. මේ මොහොතේ කිසිම දෙයක් කිසිම අත්දැකීමක් තුළ මම එක් ලෝකයක් පනවා ගන්න නැතුව දැන සිටීමක් කියන අවබෝධයෙන් වාසය කිරීම. ඒක තප්පරයක්වත් අතීතයට යන්නෙත් නැතුව ඒක තප්පරයක්වත් අනාගතයට යන්නෙත් නැතුව මොනවාද දරුණත් උදාහරණයකට ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේදී වාසය කරන්න අවශ්‍ය කමටහනක් විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. දල වශයෙන් මම පෞද්ගලිකව භාවිතා කරන්නේ කියන්නේ සලායතන භාවනාව ටිකක් සරලව එදිනදා ජීවිතේ පාවිච්චි කරන කමටහන වේදියට. ඒ කියන්නේ වැඩ කරන අවස්ථාවල සහ ඒ කියන්නේ නිකන් භාවනා නොකරන අවස්ථාවලදී ඒකෙදී බුදුරජාණන් දේශනා කරනවානේ ධම්මානුපස්සනාවේ සලායතන පබ්බේ චක්කුංච පජානාති රූපේච පජානාති චක්කුං රූපං තදුබයං උපජ්ජති සංයෝජනංච පජානාති යනාති වශයෙන්. ඕකේ දැන් සාමාන්‍යයෙන් මේ මොහොතට හිත අවධානය බලවත් කරලා මේ තප්පරයට තමන්ගේ අවධානයට ලක් වෙන්නේ රූපයක්ද සද්දයක්ද ගඳ සුවඳ රසයක්ද පහසක්ද අරමුණක්ද එන දේ ඒ මොහොතේ මෙනෙහි කරනවා ඒක ඇසයි රූපයයි කියලා. අන්න ආයෙ සද්දයකට අවධානය යනවා. කනයි සද්දයයි කියලා මෙනෙහි කරනවා. ආයෙ සිතුවිල්ලකට අවධානය යනවා. හිතයි සිතුවිල්ලයි කියලා මෙනෙහි කරනවා. හැම එකක්ම නොකඩවා මෙනෙහි කරන්න ඕමනා කියලා කතාවක් නෙමෙයි මේක කියන්නේ. තමන්ගේ අවධානයට ටිකක් බලවත් අහු වෙන්නේ මොකද්ද ඒ දේ මෙනෙහි කරනවා. හැබැයි මේ බලන්නේ ඇත්ත භෞතික ඇසයි රූපය දිහාවත් භෞතික කනයි සද්දය දිහාවත් නෙමෙයි. සද්දය ඇහුණට පස්සේ හිත ඇතුලේ බෙදා ගන්න කනයි සද්දය දිහා. හිත ඇතුලෙන් දැන් සද්ද ඇහුණට පස්සේ හිත ඇතුලේ බෙදෙන්නේ අන්න සද්ද මෙන්න ඇහුණු මම කියලා. බිත්තිය පෙවුනට පස්සේ අදහස එන්නේ අර බිත්තිය මෙන්න මේක බලන මම කියලා. එතකොට මෙන්න මේ හිත ඇතුලේ බෙදෙන දෙපැත්ත දිහා බලන්න පටන් ගන්නවා. මේ ඇතුලේ බෙදෙන දෙපැත්ත දිහා බලන්න පටන් ගන්න එයාට තේරෙන්න පටන් ගන්නවා මේක මේ දැන සිටීමක් විතරයි කියලා. දැන් මේක මම කියන කතාවක් නෙමෙයි. ධම්මානුපස්සනාවේම අවසානයේ බුදුරණන් දේශනා කරනවා ආති ධම්මෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පටිසතිමත්තාය නිසුතෝච විහෙරණ අචිකින්ච ලෝකේ උපාදීයති කියලා. ඒකේ තේරුම ඒකේ අපිට ගොඩක් වෙලට අහුවෙච්ච නැති තැන එතන කියනවා මේ අත්ති ධම්මෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හෝති මේ ධර්මතාවක් කියලා හරි එහෙම නැත්නම් දෙයක් කියලා. දැන් මෙතන දෙයක් කියන්නේ සලතන භවනාවේදී අසරූප කන සද්දනේ. මේ අසරූප කියලා ගන්නේ හුදෙක්ම සිහිය පවත්වා ගන්නත් ප්‍රඥාව වඩා ගන්නත් මේ ලෝක කිසිවකට ග්‍රහණය නොවි වාසය කරන්නත් පමණයි කියලා හික්මෙන්න කියලා. එතකොට මේ සත්‍ය වශයෙන් තියෙන අසක් රූපයක් ගැන නෙමෙයි බලන්න කියන්නේ. ඒ කියන්නේ දැනට මෙහෙම ගනිමු කියලා. දැනට රූප ඒ කියන්නේ දැනට දැන් රූප කියලා ගත්තත් ඇස කියලා ගත්තත් ඒක හැමතිස්සෙම සිතුවිල්ලක්.
අපිට කවදාවත් ඇසයි රූපය කියලා ඒ කියන්නේ වෙනම පොයින්ට් අවුට් කරන්න බෑ, පෙන්නලා දෙන්න බෑ. හැමතිස්සෙම ඇස රූප කියලා වෙන් වෙන්නේ සිතුවිල්ලක් විදිහට. මොන හරි අත්දැකීමක් ආවට පස්සේ. ඉතින් එතනදී හැබැයි මෙතන භාවනාවට වඩන්න ඕනේ හින්දා දැනට මෙහෙම ගනිමු කියලා දැනට ඇසක් රූපයක් කියලා දෙයක් තියෙනවා කියලා ගනිමු කියලා අරගෙන බලන්න කියනවා. හැබැයි ඇත්ත වශයෙන් ඇසක් රූපයක් කියලා කියන්නේ සිතුවිල්ලක් හිතේ ඇදුණු හිතේම ඇති කරගත්තු සංස්කරණයක් බව ඔළුවේ තියාගෙන. අන්න ඒකයි කිව්වේ අර හිත ඇතුලේ බෙදිච්ච දෙපැත්ත බලන්න කියලා ඇත්ත භෞතික ස්වරූප දිහා නෙමෙයි කියලා. අන්න එතකොට එහෙම බලද්දි ටිකක් වෙලා බලන් ඉඳි තේරෙනවා කණයි සද්දය කියලා මෙනෙහි කරත් මේක සිතුවිල්ලක් විතරයි කියලා. තවත් ටිකක් ඉස්සරහටදී තේරෙන්න පටන් ගන්නවා කිසිම අදහසක් නැහැ කණයි සද්දය කියලා බෙදා ගන්නවත් බෑ. සද්දයක් ඇහුණත් ඒක දැන සිටීමක් විතරක් කියන මට්ටමටපත් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක බොහොම බලවත් අවස්ථාවක් එතකොට. ඒ කියන්නේ මොනවා වුණත් කිසිම අදහසක් නැහැ දැනුණ විතරයි. අන්න ඒ තත්ත්වයට ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔය සලආයතන භාවනාවෙන් ඔය ද්වේතානුපස්සනාව දෙපැත්ත මෙනෙහි කිරීම. ඔය සූත්‍ර නිපාතේ වෙනම මොනවාද සූත්‍රයක්ම තියෙනවනේ ද්වේතානුපස්සනා සූත්‍රය කියලා. ස්වාමීන් වහන්සේ එතකොට අපි රූපේ නෙමෙයි බලන්න ඕනේ ඒක හැදෙන ස්වභාවයනේ ස්වාමීන් වහන්සේ. මේතනදී ස්වාමීන් වහන්සේ ඔය මේ දැන් අපිට මේ සලායතන දැන් ඔය සංයුක්ත නිකායේ සලායතන පබ්බේ එහෙම හම්බෙනවා මේ සමුදය සංයුක්තය කියලා සංයුක්තයක්. ඒ සංයුක්තියම විස්තර කරනවා මේ ඇස කියන්නේ මහණෙනි සංගතං අபிසංචේතිතං කියලා. සකස් කරපු දෙයක් ඒ වගේම හිතින්ම හිතාගත්තු දෙයක් කියලා. මොකද හේතුව ඒ කියන්නේ දැන් සම්නසිට මගේ සද්දය ඇහෙනවා. භෞතික කණයි සද්දයයි හින්දා මගේ සද්දය ඇහුණට මේ සද්දේ දැනුණට පස්සේ හිත දන්න කණක් සද්දයක් බිහි වෙන්නේ. හිත ඇතුලේ මෙන්න අර සමිනාසකේ සද්දේ මෙන්න ඒක අහපු මම කියලා බිහි වෙන්නේ. අන්න එතකොට අන්න ඒකයි කියන්නේ මේ ඇස කියන්නේ රූප කන කියන්නේ හිතේ ඇතුලේම බිහිවිච්ච දෙයක් කියලා. අபிසංචේතිතං කියලා සිතුවිලි වලින්ම උපදවාගත්තු දෙයක් කියලා. කියන්නේ ඒ භෞතිකව නෙමෙයි අධ්‍යක්ීමට සාපේක්ෂව මේක හිත ඇතුලේ බෙදුණු දෙපැත්තක්. රූප කියන්නේ හිත ඇතුලේ බෙදිච්ච දෙයක්. ශබ්ද කියන්නේ හිත ඇතුලේ බෙදිච්ච අරමුණක්. එතකොට මොකද භෞතික දේ කවදාවත් අපිට අත්දකින්න බෑ. භෞතිකය කියලා අපි අත්දකින්නේම මායාවක්. විඥානයේ මායාවක් කියන්නේ ඒකයි. අපිට භෞතිකව අත්දකින්න බෑ කියනොත් ඇසයි රූපය කනයි සද්දයි. හැබැයි අපිට තේරෙනවා ඇසක් කියලා දෙයක් තියෙනවා රූප කියලා දෙයක් තියෙනවා කියලා. ඒකයි ඒකට මායාවක් කියලා කියන්නේ. විඥානයේ කෘත්‍යය තමයි දෙයක් තියෙනවා කියලා පෙන්වන එක. හැබැයි කොච්චර දෙයක් තියෙනවා කියලා පෙන්නුවත් ඇස කියලා රූප කියලා අපි අල්ලන්නෙම හිත ඇතිවෙච්ච සිතුවිල්ලක්. සංස්කරණයක්, චිත්ත සංස්කාරයක්. ස්වාමීන් වහන්සේ අර බුද්ධානුස්සතිය සලායතන පරියායෙන් පොඩ්ඩක් බලන්නදි තා චුට්ටක් පැහැදිලි කරනවා. සලායතන පරියායෙන් මම පැහැදිලි කරේ නෑ. ඒක එහෙමත් පැහැදිලි කරන්නද? හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙම. සලායතන පරියායෙන් බලනවා නම් බලන්න පුළුවන් නැවත බුද්ධානුස්සතියෙන් අරහං සම්මා සම්බුද්ධෝ කියද්දි අරහං කියපු ගුණය ඒ කියන්නේ මනසයි අරමුණයි විදිහට බලන්න පුළුවන්. ඒ කියන්නේ හිත ඇතුලේ බෙදුණු මනස ඒ කියන්නේ මේ දැන් අරහං කියලා දැන් අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නවම හිමීට මෙනෙහි කරනවා. අරහං කියලා සම්මා සම්බුද්ධෝ කියලා කියන්නේ අරහං කියව තැන ඇතිවෙච්ච සිතුවිල්ලක් නිරුද්ධ වෙලා ගියා. ඒක දැනගත්තු ඒ කියන්නේ සිතුවිල්ල දැනගත්තු මම කියන සංකල්පයත් ඒක දැනුණු මගේ මනස කියපු අදහසත් නිරුද්ධ වෙලා ගියා. අන්න ওই විදිහට එක එක බලන් යන්න පුළුවන්. පැහැදිලිද? ඒ කියන්නේ ආයි සම්මා සම්බුද්ධ විචා එකම කතාව. ඒ කියන්නේ දැන් නාම රූප පරියාය කිව්වත් පංචස්කන්ධ පරියාය කිව්වත් සලආයතන පරියාය කිව්වත් මේ එකම කාරණාවනේ තියෙන්නේ. දැන් මගේ සද්දය ඇහෙනවා කියන මාතෘකාව ගත්තොත් සලආයතන පරියායෙන් එක කණයි සද්දයයි. ඊළඟට පංචස්කන්ධ පරියායෙන් සද්ද ඇහිම කියලා කියන්නේ පංචස්කන්ධයක්. මගේ සද්දේ අහු වුණා, වේදනාවක් තිබ්බා, සංඥාවක් තිබ්බා, ඒක තේරුම් ගත්තා, ඒක දැනුණා. ඒ කියන්නේ දැනුණා කියන්නේ මේ මොහොතේ මට මගේ සද්දය ඇහුණා කියන එක. ඊළඟට නාම රූප පරියායෙන් ගත්තොත් මගේ බාහිර පිළිබිඹු වෙච්ච මගේ ශබ්දය අභ්‍යන්තරයෙන් නම් කරගත්තා. ඉතින් එකම කතාව තමයි හැම පරියායක ඇතුළෙම තියෙන්නේ. හැබැයි පරියාය ක්‍රම විවිධයි එච්චරයි වෙනස. සානත ස්කන්ධ පරියායේදී එක් අවස්ථාවකදී එක අරමුණක් ගැන දැනුවත්භාවයෙන් ඉන්නවා. ඒ කියන්නේ සංඥාව නම් සංඥාව, වේදනාව නම් වේදනාව. පහම ඉවරනට පස්සේ ප්‍රඥාව ප්‍රබල කෙනෙක්ට පුළුවන් අරහං සම්මා සම්බුද්ධෝ කියදී පංචස්කන්ධයම නිරුද්ධ වෙලා යනවා බලන්න. ඔක පහම වෙන වෙනම බලන්න හොඳට පුරුදු වුණාට පස්සේ. ඊපස්සේ පංචස්කන්ධය එකටම නිරුද්ධ වෙනවා බලන්න පුළුවන් තරම් මනස තීව්‍ර වෙනවා එයාගේ. එහෙම පුළුවන්. එතකොට එහෙම බලද්දී බලාගෙන යද්දී ගොඩක් දුරට ඊටමත් ඉක්මනින් සමහර විට 3-4ක් අරමුණු 3-4ක් බලද්දී හිතට තවදුරටත් අරමුණු ගන්න බැරුව යනවා. හිත නිවෙන්න පටන් ගන්නවා, සංසිඳෙන්න පටන් ගන්නවා. අර ඊට පස්සේ
අපි බලෙන් ඉන්ද්‍රියේ වසනලක් දොරටු ඇතුව ඉන්නවා කියන එක බලෙන් කරන්න ඕනේ නැතුව යනවා හිත තවදුරටත් අරමුණු ගන්න අකමැති වෙන තත්ත්වයකටපත් වෙන්න පටන් ගන්නවා. එදිනදා ජීවිතේත් ඒක දැනෙන්න පටන් ගන්නවා තමන්ට. හරි කැමැති අරමුණු නොවෙන්න තාක්කල්. හරි නික වැහිලා තියෙන ගතිය තමන්ටම තේරෙනවා. සමායන සමායන එතකොට එදිනෙදා ජීවිතය තුළදී අපි යන්නේදී කොට නේ ඕනම මේකක් කනයි ශබ්දය නැත්නම් කනයි ඇයි රූපය කිය ඒක මෙනෙහි කිරීම තමයි එතන වෙන්න ඕනේ. එහෙම මෙනෙහි කරනවා නම් හොඳයි. ඒක මම පෞද්ගලිකව පාවිච්චි කරන එක. එතකොට අවධානයට ලක් වෙන්න සුවදක් වේවා, සිතුවිල්ලක් ආව වේවා, මොනාවත් මනසේ අරමුණයි. ඒක කොච්චර මම මගේ කියලා ගහගෙන යන සිතුවිලි දාමයක් හෝ වේවා, එහෙමම නවතින පටන් ගන්නවා මනසේ අරමුණයි කියලා මෙනෙහි කරපු ගම. හැබැයි මෙනෙහි කරන්නේ එතන පොඩ්ඩක් මතක තියාගන්න මෙනෙහි කරන්නේ භෞතිකව තියෙන අපි ඇතයි කියලා හිතන මේ භෞතික ඇසම භෞතික රූපයක් ගැනවත් නෙමෙයි. මේ දැනුණාට පස්සේ මේ හිත ඇතුලේ බෙදුණු ඇසයි රූපයයි දිහා තමයි මේ බලන්න ඕන. දැන් මගේ ශබ්දේ ඇහුණාට පස්සේ හිත ඇතුලේ නිකන් බෙදා ගන්නවා අන්න අර ස්වාමීන් වහන්සේගේ සද්ද මෙන්න මේ මට ඇහුණා කියලා. අන්න ඒ දෙක දිහා තමයි බලන්න කිව්වේ. මොන්සේගේ මේ පූර්ණ කාලයේ කැපකරන වෙන්නේ සාදු